සාදු වන්දනා පැහැදි පින් සිත් පවුනිවා වඳිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චේතනාහං භික්ඛවේ කම්මං වදාමිති. ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත ගුණගරුක සදැහැති බෞද්ධ පින්නතුනි, අද දවසේ තරු ටීවී අපේ පන්සල YouTube නාලිකාව වටා ඒක රාශී වෙලා ඉන්න පින්වත් හැම දෙනාම මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් පුංචි කොටසක් ශ්‍රවණය කරන්න. එනිසා මේ පින්වත් හැම දෙනාම ධර්ම ගෞරවය ඇති කරගෙන තමන්ගේ සිත කය වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන එක අරමුණක තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනි. මේ අහන දේශනාවත් පින්වත් හැම දෙනාටම නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. පින්නතුනි, මා මාතෘකා කළ ගාථා පාඨය සඳහන් වන්නේ නිබ්බේධක සූත්‍රයේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා. මහණෙනි, චේතනා සහගත ක්‍රියා මම කර්මය කියලා දේශනා කරනවා කියන එකයි එහි අදහස. පින්නතුනි, කර්මය ගැන තථාගත බුදුරජාණන් වහන්සේ ගොඩාක් විස්තර ධර්මයේ තුල දේශනා කරලා තියෙනවා. ඉතින් මේ විස්තර එකිනෙකට මේ බෙදීම් ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව කර්මය පිළිබඳව කරුණු ටිකක් මේ පින්වතුන් වෙනුවෙන් පැහැදිලි කරලා දෙන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අපි යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒ ක්‍රියාව කුසල කර්මයක් වෙන්නත් පුළුවන්, අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. අපි කුසල කර්මයක් කරොත් එයින් සැප විපාකත්, ඒ වගේම අකුසල කර්මයක් කළොත් එයින් දුක් විපාකත් සංසාරගත ජීවිතයේදී අපිට ලැබෙනවා.
ඒ නිසා අපි සමහර වෙලාවට මේ කර්ම ගැන හිතන්නේ නැතිව කල්පනා කරන්නේ නැතිව ඔහේ සිද්ධ කරගන්නවා. නමුත් මේ කර්ම ඊටමත් ප්‍රබල විදියට විපාක දෙනව සංසාරේ පුරාවටම. ඒ නිසා පින්නතුනි මේ කර්ම වලින් ගැලවිලා ඉන්න, සැඟවිලා ඉන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. දැන් අපි කර්මයක් කළොත් එහි විපාකය අපිට අනිවාර්යෙන්ම ලැබෙනවා. නමුත් පින්නතුනි කර්ම නොකර ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. පින්නතුනි අපි යම්කිසි අවස්ථාවකදී කරන චූටි කර්මය පවා සත්වයාගේ ජීවිතයට දුක් විපාක ගෙන දෙමින් එනවා පින්නතුනි. ඔය ඇත්තෝ අහලා තියෙනවා ඉස්සර හිටිය තාපසයින් වහන්සේ නම. උන්වහන්සේ ආරාමයට වෙලා ඉන්නවා. ඒ අවස්ථාවේදී මොකද වුනේ? රජතුමාගේ රාජබටුව ඇවිල්ලා මේ ආරාමේ දොරවල් කඩලා මෙහෙවර හොර තාපසය කියලා මේ තාපසීන් වහන්සේ අල්ලගත්තා. මේ අල්ලගත්තේ මොකද? රජතුමාගේ භාණ්ඩාගාරයෙන් රන් භාණ්ඩ වගේක් හොරකම් කරලා ඒ හොරා ඒ රන් භාණ්ඩ ටික මේ තාපසාරාමේ පිටිපස්සේ දාලා ගිහිල්ලා. අවසානයේදී මොකද වුනේ? මේ තාපසීන් වහන්සේ තමයි අහුනේ. ඉතින් මේ තාපසීන් වහන්සේ ආරාමයෙන් එළියට ඇදලා අරගෙන ගගහා එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා මොකද කරන්නේ? රජතුමා යනකොට වෙන වැඩක හිටියේ. රජතුමාට කියන රජතුමනි බඩුත් එක්කම හොරු අහුණා කියලා කියනවා. ඒ වෙලාවේ රජතුමා කියනවා බඩුත් එක්කම හොරු අහුණා නම් මොන නඩුද? තියාපිය කිව්ව ඔක උල. දැන් මොකද කරන්නේ? දැන් මේ තාපසීන් වහන්සේට ගහලා උල තිව්වා. පින්වතුනි උල තිබ්බට මොකද? මේ උල බහින්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? වෙනත් උලක් ගෙනල්ලා ඉවර වෙලා ඒ උල උඩ තිබ්බා. ඒ උල බහින්නෙත් නැහැ. ඊළඟ දැන් තාපසීන් වහන්සේට තමන් වහන්සේ සංසාරේ කරපු අකුසල කර්මය මැවි පේනවා. තමන් චූටි දරුවෙක් වෙලා ඉන්නකොට ගහක් යට අතේ වහපු මැස්ස අරගෙන ඉවර වෙලා අල්ලලා කෝටු කෑල්ලක් අරගෙන ඒ කෝටු කෑල්ලෙන් මේ මැස්සගේ බඩ පසාරු කරගෙන යන්න අනිනවා. තමන් කරපු අකුසල කර්මයේ මැවි පේනවා. කිනිහිරියා කීරකින් තමයි අනින්නේ. ඒක දැක්කට පස්සේ මේ රාජබටයන්ට කියනවා මාව උල තියන්න ඕන නම් කිනිහිරියා උලක් ගේන්න කියලා කියනවා. රාජබටයෝ කිනිහිරිය උලක් ගෙනල්ලා මේ තාපසීන් වහන්සේ තියනවා. හරියට පදම් කරපු මැටි ගොඩක් මේ උල උඩින් තිබ්බ වගේ තාපසීන් වහන්සේ මේ උල පසාරු කරගෙන බහිනව පින්නතුනි. ලේ හතර පැත්තින්ම බේරෙනවා. මහා වේදනාවක් දැනෙනවා. කර කියා ගන්න දෙයක් නැහැ. දැන් උල උඩට වෙලා වේදනා විඳ ඉන්නවා. මෙහෙම ඉන්නකොට පින්නතුනි තවත් තාපසීන් වහන්සේ නමක් මෙතෙන්ට ආවා. ඇවිල්ලා අහන ඔබ වහන්සේ මේක කළාද? අනේ මං කළේ නෑ කිව්වා. ඊළඟට කියනවා එහෙනම් මේක කළේ කවුද? මං දන්නේ නෑ කියලා කියනවා. ඔබ වහන්සේ නිදහසට කාරණා කිව්වද? අනේ මං නිදහසට කාරණා කියන්න ගියෙත් නෑ කිව්වා. එහෙනම් ඔබ වහන්සේ මේ වැරැද්දත් කළේ නැත්තම් ඔබ වහන්සේ උල තියපු මේ රජතුමා ගැන දේශ සහගත හිතක් තියනවද කියලා ඇහුවා. අනේ මට දේශ සහගත සිතකුත් නැහැ කියලා කිව්වා. අනේ මොකද උනේ? ඔබ වැනි සත්පුරුෂයන්ගේ ඇසුරත් මට සැපයි කියලා
අර තාපසීන් වහන්සේ උල තිව්ව තැන වාඩි වෙලා බිමට වෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ පින්නතුනි? අර තාපසීන් වහන්සේගෙන් වැටෙන ලේ ඔක්කොම මේ තාපසීන් වහන්සේගේ ඇඟේ. රජතුමාට ගිහින් කියනවා, රජතුමනි තවත් තාපසීන් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා. තවත් තාපසීන් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වට පස්සේ රජතුමා ආවා. ආවට පස්සේ රජතුමාට කියනවා, රජතුමනි මේ මිනිස්සයා මේ වැරද්ද කරලා නැහැ. මේ වැරද්ද වෙන කවුරු හරි කරලා තියෙන මේ නිර්දෝෂ මිනිස්සෙක්. ඒ නිසාම ඔහුව නිදහස් කරන්න කියලා කියනවා. ඊළඟ රජතුමා අණ කරන මේ තාපසීන් වහන්සේ මේ උලෙන් ගලවන්න කියලා. පින්නතුනි තාපසීන් වහන්සේ මේ උලින් ගලවන්න උත්සාහ කරන නමුත් දැන් උල ගැලවෙන්නේ නැහැ. ඊළඟට මොකද උනේ පින්නතුනි? දැන් කර කියා ගන්න දෙයක් නැහැ. දැන් මේ උල ගලවන්න හදනවා, ගලවන්නත් බෑ. දැන් තාපසීන් වහන්සේට මැවි පේනවා. මොකද්ද අර මැස්සා අර කිනිහිරියා කෝටු කෑල්ල බඩ ළඟින් කඩාගෙන තමයි යන්නේ. ඊළඟට මේ තාපසීන් වහන්සේ කියන මේ උල ගලවන්න බෑ, මෙතනින් මේ උල කපන්න කියලා කියනවා. අන්න පින්නතුනි අකුසල කර්මය කළේ යම් විදියකටද ඒ විදියටම විපාක දුන්නා. අපිත් යම් අකුසලයක් කරන්නේ යම් විදියකටද ඒ විදියටම විපාක දෙනෝ. ගැලවෙන්න, සැඟවෙන්න, බේරිලා ඉන්න අවස්ථාවක් නැහැ. ඔය ඇත්තෝ අහලා ඇති මහා කාල උපාසකතුමාගේ ගැනත්. මහා කාල උපාසකතුමාටත් මේ වගේ දෙයක්මයි උනේ. පින්නතුනි මහා කාල උපාසකතුමා කියලා කියන්නේ බොහෝම ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක්. එතුමා ජේතවනාරාමයට ගිහිල්ලා සිල් සමාදන් වෙලා එළි වෙනකන් බණ අහලා භාවනා කරලා ධර්ම සාකච්ඡා කරලා රැය පහන් වුණාම පොකුණට ගියා මූණ සෝද ගන්න. කලින් දවසේ රාත්‍රියේ හොරු පිරිසක් ගෙවල් වලට පැනලා හොරකම් කරලා දැන් මේ හොරු පිරිස පිටිපස්සේ මිනිස්සු එලවනවා. දැන් ඉතින් මේ හොරුන්ට බේරෙන්න විදියක් නැහැ. ඉස්සරහට එනකොට කවුද හම්බුනේ? මහා කාල උපාසකතුමා මූණ හොද ඉන්නවා. මහා කාල උපාසකතුමා ඉන්න තැනට අර හොරකම් කරපු බඩු ටික ගෙනල්ලා දැම්මා. දාලිවර වෙලා පින්නතුනි අර පිරිස හේමම ගියා. අර එන පිරිස කල්පනා කරා ඊයේ රාත්‍රියේ හොරකම් කරලා දැන් මෙතන උපාසකයෙක් වගේ රඟපානවා. එහෙම කියලා අල්ලලා අර මහා කාල උපාසකතුමාට හොඳටම ගැහුවා. හොඳටම ගහලා ඇතෑරියේ නෑ, ගහලා මරලම දැම්මා. පින්නතුනි බලන්න අර රාත්‍රියේ එළි වෙනකම්ම පෙහෙවස් සමාදන් වෙලා සිල් රැකලා භාවනා කරලා ධර්ම සාකච්ඡා කරලා හිටපු මේ මිනිසයා මහා කාල උපාසකතුමා උදේ පාන්දරම මුහුණ දුන්න සිදුවීම මරණයටපත් වුණා. දැන් මේක දැනගත්තු භික්ෂූන් වහන්සේලා මහා අපරාධයක් මේ මිනිස්සු එකතු වෙලා කරේ, ඇයි එච්චර හොඳ මිනිස්සෙට මෙහෙම අපරාධයක් කළේ කියලා මහා කාල උපාසකතුමාගේ පැත්තට කතා කරනවා. මෙහිම කතා කරද්දි පින්නතුනි තථාගතයන් වහන්සේ දකිනවා මේ මහා කාල උපාසකතුමාගේ ජීවිතේ අපි නොදකින පැත්තක්. අතීත භවයේ කරපු අකුසල කර්මයක් තථාගතයන් වහන්සේ විස්තර කරනවා. පින්නතුනි අතීතයේ මේ මහා කාල උපාසකතුමා රාජබටේ. මේ රාජබටයට නියම කරලා තිබුණා මෙන්න මේ ප්‍රදේශයෙන් යන පිරිස ආරක්ෂා සහිතව නිර්පද්‍රිතව ගිහිල්ලා මේ ප්‍රදේශයෙන් එළියට දාන්න.
මේ රාජපුරුෂයාගේ කාර්යය තමයි ඒක. අවසානයේදී මොකද වෙන්නේ? දැන් දවසක් හවස් කාලේ ස්වාමි පුරුෂයෙකුයි භාර්යාවකුයි ආව මෙතනින් යන්න. ආවට පස්සේ මොකද උනේ? දැන් මේ ආපු ස්වාමි දියණිය හරීම ලස්සනයි පින්නතුනි. ඉටි රූපේ වගේ ලස්සනයි. දැන් මේ රාජපුරුෂයාට අර කාන්තාව දැක්ක ගමන්ම හිතක් පහළ වුණා. රාගයක් ඇති වුණා. එහෙම ඇති වෙලා මේ කාන්තාව කොහොම හරි මගේ කරගන්න ඕනේ. එහෙම හිතලා ඉවර වෙලා මොකද කළේ? අර කාන්තාවයි අර පුරුෂයයි දෙන්නටම කියනවා අද රාත්‍රියේ මෙහි ඉඳලා හෙට උදේම යන්න. දැන් අපිට වෙලාවක් නැහැ ගිහින් ඔයාලා එහා පැත්තට දාන්න. දැන් වෙලාව තියෙනවා නමුත් මේ බොරු කියන්නේ. දැන් මෙයාව තියාගන්න ඕනේ. එහෙම කියලා ඉවරලා කොහොම හරි බලෙන්ම හරක් නිදහස් කරලා දාලා තියාගත්තා. රාත්‍රියේ කල්පනා කර කර ඉඳලා මොකද කරන්නේ? අර රාජ බටයගේ ළඟ තිබ්බා මැණිකක්. ඒ මැණික ගිහිල්ලා අර ජෝඩුව ආපු කරත්තේ හැංගුවා. හංගල ඉවර වෙලා පින්නතුනේ මොකද කරන්නේ? උදේ පාන්දරම මැණික හොරකම් කරපු විදියට ඇඟෙව්වා. අඟවල ඉවර වෙලා අර එන කරත්ත ඔක්කොගේම දැන් බලනෝ මේ මැණික. බලනකොට පින්නතුනේ අර දෙන්න ආපු කරත්තෙත් ඒ පොලිමටම දැන් ආවා. ඒ කරත්තේ බලනකොට අර මැණික තිබුණා. දැන් මොකද කරන්නේ? අර මැණික අහු වුණාට පස්සේ අර පුරුෂයාට හොඳටම ගැහුවා. ගහලා ඉවරලා මොකද කරේ? ගහලා මරලම දැම්ම පින්නතුනේ. ඒ මහා කාල උපාසකතුමා අතීතයේ කරපු අකුසල කර්මය මේ ජීවිතේදී විපාක දුන්න පින්නතුනේ. බලන්න අකුසල කර්මවල ස්වභාවය. නිසා මේ අකුසල කර්ම යම් විදියකටද කරන්නේ ඒ විදියටම විපාක දෙනවා. අපි පින්නතුනේ මදුරුවෙක් මරන්නේ යම් විදියකටද ඒ විදියටම අපිට මේ මදුරුවා මැරීමේ විපාකය එනෝ සංසාරේ. ඒ වගින් ගැලවිලා ඉන්න, බේරිලා ඉන්න, සැඟවිලා ඉන්න කිසිම අවස්ථාවක ඉඩ ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා ඒක හරීම භයානක දෙයක් පින්නතුනේ. තමන්ගේ ජීවිතය තුළ වුණත් අකුසල කර්ම බලවත් වෙන්නේ මොන වෙලාවේද කියලා දන්නේ නැහැ පින්නතුනේ. දැන් බලන්න සමහරු ඉන්නෝ මේ හොඳට ඉන්නවා මේ ඉන්න ගමන් අකුසල කර්ම බලවත් වෙනවා. දැන් ඔය ඇත්තෝ මේ දේශනාව අහනවා අහලා ඉවර වෙලා නිදා ගන්නව සමහර වෙලාවට හෙට උදේ වෙද්දි අකුසල කර්මයක් බලවත් වුණොත් සමහර වෙලාවට අංශභාගය හැදිලා හෙට ඉඳන් තමන්ගේ ජීවිතයේ ඇඳකට පුටුවකට සීමා වෙන්න පුළුවන්. නාගසේන හාමුදුරුවන්ගෙන් මිලිඳු රජතුමා අහනවා මේ කර්ම කොහෙද තියෙන්නේ කියලා. දැන් පොදියක් ගහලා ළඟ තියාගෙන ඉන්න දීලා තියෙනවා අපිට හොයාගන්න පුළුවන්. එහෙම නෑනේ. පේන්නේ නෑ. බර කෙරුවත් හොයාගන්න බෑ මේ කර්ම කොහෙද තියෙන්නේ කියලා. උපමාවක් කියනවා නාගසේන හාමුදුරුවෝ අඹ ගහක් තියෙනවා. මේ අඹ ගහ සුදුසු කාලේ එනකොට මල් හැදිලා ගෙඩි හැදිලා ඵල දරනවා. එහෙනම් මේ අකුසල කර්මත් සුදුසු කාලේ එනකොට ඒවා විපාක දෙනවා පින්නතුනේ. ඒකට සුදුසු පරිසරය සකස් වෙනවා. ඒ පරිසරය සකස් වෙනකොට කර්ම විපාක දෙනවා. ඒ කර්ම විපාක දෙනකොට අන්ත අසරණ වෙනවා පින්නතුනේ. ඊටමත් දුකටපත් වෙනවා මිනිසුන්ගේ ජීවිත. ඒ නිසායි කියන්නේ පුළුවන් තරම් කුසල කර්ම යහපත් දේවල් හොඳ දේවල් සිද්ධ කරන්න කියලා. තරුණ කාලේ ඉඳන්ම කුසල් දහම් වඩන්න ඕනේ. ඒකයි කියන්නේ කුසලයෙන් යම් වෙලාවකවත් ඉවත් වෙන්න එපා කියලා.
දැන් අපි කියනවනේ ජීවිතේ කරදර කාලෙට අපි කියනවා මොකක්ද අපලයි කියලා කියනවා. දැන් මේ අපලයි කියන කාලෙට අපි මොකද කරන්නේ? බෝධි පූජා තියෙනවනේ. දැන් අපලයි කියන එකට හොඳම වචනේ තමයි පින්නතුනි අකුසල කර්ම විපාක දෙන කාලේ. අන්නේ අකුසල කර්ම විපාක දෙනවා කියලා කියන්නේ ඇයි? අර තමන්ගේ ජීවිතේ අකුසල කර්ම බලවත් වෙන කාලේ. එතකොට මොකද කරන්නේ? බෝධි පූජා තියුව ගමන් අර බලවත් වෙලා තියෙන අකුසල කර්ම යටපත් වෙලා යනවා. ඊළඟට යටපත් වෙලා තියෙන කුසල කර්ම ඉස්මතු වෙලා එනවා. එහෙම ඉස්මතු වෙලා එනකොට මොකද වෙන්නේ? ඔන්න ජීවිතේ හොඳයි. එතකොට ජීවිතේ වැඩි කරදර නැහැ. ඒකයි පින්නතුනි කුසලයෙන් ඈත් වුණොත් එහෙම අපේ ජීවිත මොන තත්යකට ඇද වැටේද කියලා දන්නේ නැහැ. ඒකයි කියන්නේ නිතර නිතර උදේ හවස බුදුන් වඳින්න කියලා කියන්නේ. පින් කුසල් වඩන්න කියලා කියන්නේ. මේ ජීවිතේ යම් කිසි වෙලාවක බරපතල විදි අකුසල කර්මයක් විපාක දුන්නොත් අපි අන්ත අසරණ වෙනවා. ඒ අසරණකමට වැටුනොත් එහෙම ගොඩ එන එක ලේසි නෑ. ගොඩ එන එක ලේසි නෑ. ඒ නිසා පින්නතුනි පුළුවන් තරම් ගත වෙන හැම නිමේෂයකදීම කුසල කර්ම කරන්න ඕනි. පින්නතුනි දැන් බලන්න දැන් අපේ ජීවිතවල තියෙන වටිනාකම අපිට අවබෝධ වෙලා නැහෙනි. දැන් අපිට මොන දේ නැති වුණත් අපිට 3 වේල කන්න තියෙනවා. ඒ වගේම ඇඟට වස්ත්‍රයක් තියෙනවා. ඒ වගේම හිසට වහලක් තියෙනවා. ඒ සැප සම්පත් ටික අපේ ජීවිතවලට තියෙනවා. ඔය ටික නැතිව කොච්චර මිනිස්සු මේ ලංකාවේ ඉන්නවද? ඔය ටික නැතිව කොච්චර මිනිස්සු ලංකාවේ ඉන්නවද? බලන්න කර්ම. දැන් මේ ටික තියෙනකොට අපේ ජීවිතවල මහා ලොකු සැප සම්පත් හොයනවානේ අපිට මේ තියෙන දේ තුල අගයක් වටිනාකමක් නැහැනේ අපේ ජීවිත තුල. බලන්න කොය ටික නැතිව මිනිස්සු කොච්චර දුක් වේදනාවන් විඳිනවද කියලා. ඔබ මේ වෙනකොට හොඳට කුසපුරා ආහාර අරගෙන තමන්ගේ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා ඇති. ඔබ කුසපුරා ආහාර ටික ගන්නකොට ඔබ නිකමටවත් කල්පනා කරාද අනේ මද මම මේ බත් ටික කනකොට අද මේ ලංකාවේ ලෝකෙ කී දෙනෙක් බඩිකින් ඉන්නව ඇද්ද කියලා. නිකමටවත් හිතුවද? පාරේ තොටේ යනකොට හිඟන මිනිස්සෙක් හම්බ වුණොත් ඒ මිනිස්සයාගේ ළඟින් පිළිකුල් සහගතව ඒ මිනිස්සයා පිළිකුල් කරමින් එතනින් ගමන් කරනවා වෙනුවට අපි කළ යුත්තේ මොකද්ද? මේ සංසාරගත ජීවිතේ ඒ මිනිස්සේ ඉන්න තැනම ඒ විදියටම අපි කොච්චරනම් වාරයන් වල හිඟා කකා ජීවත් වෙන්නේ නැතිද කියලා. පින්නතුනි මේ ලෝකේ මේ ලංකාවේ ඉන්න ලොකුම කෝටිපතියත් අද ඉසුරු සම්පත් විඳ විඳ ජීවත් වුණත් ඒ පුජ්‍යලයක් මේ සංසාරගත ජීවිතේ පාරවල් වල හිඟා කාපු වාර ප්‍රමාණය ප්‍රමාණ කරන්න බෑ. එච්චරටම දීර්ඝ සංසාරයක ඔබද මාද ජීවත් වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන්ට ලැබිච්ච දේ පිළිබඳව සැනසෙන්න. පින්නතුනි අපිට මේ විදියට ලැබිලා තියෙනකොට අප්‍රිකානු කලාපේ රටවල් වල මිනිස්සුන්ට මොනවද ලැබිලා තියෙන්නේ කියලා අපි හිතන්න ඕනේ. ඒ මිනිස්සුන්ට කුසගිනි වේදනාව එනකොට කන්න බත් ටිකක් නැහැ. සමහර වෙලාවට සමහර මිනිස්සු මේ මහ පොළොවේ පස් කන්නේ. ඒ මිනිස්සුන්ට වතුර තිබහක් එනකොට වතුර ටිකක් බොන්න නැහැ. සමහර වෙලාවට 4 ගාතෙන් වැටිලා මඩ වලවල් වල තියෙන මඩ වතුර ටිකක් තමයි බොන්නේ. ඒ වගේම තමයි ඒ රටවල් වල ඉන්න අම්මලා දස මාසයක් දරුවෝ කුසේ තියාගෙන
අප්‍රමාණ දරු සෙනෙහසකින් දරුවෝ මෙලොවට බිහි කරනවා. නමුත් දරුවෝ මෙලොවට බිහි කරාට ඒ දරුවෝ කිරි ටික ඉල්ලලා අඬනකොට ඒ දරුවන්ට කිරි දෙන්නේ අම්මලාගේ තනපුඩු වල කිරි නෑ. එච්චරටම කන්න බොන්න දෙයක් නෑ. අපේ ගෙවල් වල මේ COVID-19 වසංගතය නිසා කොච්චරනම් මුඛ ආවරණ විසික් කරන්නේ නැද්ද? දැනුත් ගෙදර දොරෙත් මාස් එකක් එල්ලලා තියෙනවා. කුස්සියෙත් මාස්, ඇඳ උඩත් මාස්, ඇඳ යටත් මාස්, දොර මුල්ලෙත් මාස්, හැම තැනම මාස් තියෙනවා. හැබැයි පින්නතුනි, අප්‍රිකානු කලාපේ සමහර දරුවෝ ඉන්නවා මේ COVID-19 වසංගතය නිසා ඒ දරුවෝ අපි මේ පාවිච්චි කරන මාස් එකක් අතින්වත් අල්ලලා නැහැ තාම. ඒ දරුවෝ මාස් වලට පාවිච්චි කරන්නේ මොනවද? කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන ඒකට නූල් කෑලි 4ක් දාලා තමයි පාවිච්චි කරන්නේ. බලන්න, එකම ලෝකෙක ඉපදිලා ඉන්න පිරිස් දෙකකගේ ඉරණම් දෙකක් පින්නතුනි. අද මේ කාලෙත් පින් කුසල් වඩන්නේ නැතිව ඒ අප්‍රිකානු කලාපේ රටවල් වල කොච්චරනම් මිනිස්සු මැරිලා ගිහිල්ලා උපදිනවද? ඒ දුක වේදනාව විඳිනවද? නිසා ඒ දන් දුන්නේ නැති නිසා එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒතර බලන්න, දුක පින්නතුනි දුන්නේ නැති නිසා ලැබුණේ නැහැ. ඒක තමයි අකුසල කර්මවල විපාක. නිසා කොච්චර අපිට පින්කම් කරන්න පුළුවන් වාතාවරණයක් මේ වර්තමාන කාලේ සකස් වෙලා තියෙනවද? නිසා පුළුවන් හැම නිමේෂයකදීම අකුසල කර්ම වලින් වැළකීලා කුසල කර්ම සිද්ධ කරගන්න ඕනේ. තමන්ගේ ගෙදරට කවුරු හරි ඉල්ලගෙන ආවොත් ඒ ඉල්ලගෙන එන මනුස්සයාට යම් කිසි දෙයක් දෙන්න තමන් කාරුණික වෙන්න ඕනේ. කවුරු හරි මිනිස්සෙක් ඉල්ලගෙන ආවොත් ඒ ගෙවල් පෙළේ ඉන්න වාසනාවන්තම මිනිස්සයා තමන් කියලා හිතන්න ඕනේ. තමන් කියලා හිතලේ මිනිස්සෙට දෙන්න පුළුවන් රුපියල් 20ද ඒ රුපියල් 20 අත්හරින්න, ඒ මිනිස්සෙට පරිත්‍යාග කරන්න. තමන් වාහනේ ගමන් කරනකොට තමන්ගේ වාහනේ වීදුරුව ළඟට ඇවිල්ලා කවුරු හරි හිඟන මිනිස්සෙක් යමක් ඉල්ලුවොත් ඒ වාහන පොලිමේ ඉන්න වාසනාවන්තම කෙනා තමන් කියලා හිතන්න. අද ඒ රුපියල් 10 හරි තමන් අත්හැරියොත් ඒක තමයි වටින්නේ පින්නතුනේ. අද ගෙදරට ඉල්ලගෙන එන මිනිස්සයා නෑ බෑ අපිට නෑ කියලා ඉවර වෙලා එලව ගත්තොත් පින්නතුනේ, හෙට වෙනකොට මම මැරුණොත් ආයි මේ ජීවිත කාලෙට මේ මිනිස්සයා මට හම්බ වෙන්නේ නෑ. ඒ නිසා පින්නතුනේ, අකුසල කර්ම වලින් වළකින්න, කුසල කර්ම තමන්ගේ ජීවිතය තුළ රැස් කරගන්න. ඒ නිසා තමන්ට මේ ජීවිතේ ඔය විදියට හරි ලැබිලා තියෙන්නේ, මේ මිනිස්සු ඒ තත්ත්වයට වැටිලා තියෙන්නේ තමන් දන් දුන්න නිසායි, ඒ මිනිස්සු දන් නොදුන්න නිසායි කියලා හොඳට මෙනෙහි කරන්න. තමන්ගේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් පිළිබඳව හිතලා සැනසෙන්න පින්නතුනේ. පින්නතුනි, සමහර පවුල් ඉස්සර ඉඳලා තියෙනවා ඒ පවුල් පිටින්ම මැරිලා ගිහිල්ලා අපාය ලෝකවල ඉපදිලා තියෙන්නේ. പ്രേත ලෝකවල ඉපදිලා තියෙන්නේ. ඒ පවුල් ඒකගේ ගෲප් එකක් වගේ ගිහිල්ලා අපායේ ඉපදිලා තියෙනවා. പ്രേත ලෝකෙ ඉපදිලා තියෙනවා. අර പ്രേත වස්තු වර්ණනාවේ එක කතාවක් තියෙනවා. ඒ ගෙදර හිටියේ තාත්තා. ඒ තාත්තා මොකද කරන්නේ? ව්‍යාපාරයක් කළේ. ඉතින් මේ තාත්තා මොකද කළේ? ව්‍යාපාරයට වෙළඳාම හැටියට කළේ වී විකුණන එක. වැඩි ලාභ උපයන්න ඕනි කියලා හිතලා ඉවර වෙලා මොකද කරේ? හොඳ වී වලට බොල් වී කවලම් කරලා වික්කා. ඒ කරගත්තු අකුසල කර්මෙන් මොකද උනේ? പ്രേත ලෝකෙ ගිහිල්ලා උත්පත්තිය ලැබුවා. പ്രേත ලෝකෙ ගිහිල්ලා උත්පත්තිය ලැබුණේ ගිනිගෙන දැවෙන
බොල් වී ගොඩක. ඒකට වෙලා දැවි දැවි තැවි තැවි වේදනාව විඳිනවා. මේ ගෙදර හිටිය දියණිය මොකද කරන්නේ? දවසක් ගෙදර කට්ටියටම ගෙනාපු මස් ටික තනියම කෑවා. තනියම කාලිවර වෙලා අනිත් අය හොයනකොට මස් ටික මම කෑවේ නෑ කිව්වා. ඊළඟට අනිත් කට්ටිය හෝ ගාලා හොයනකොට බේරෙන්න බැරි කමට මෙයා කියනවා මම කෑවනම් මගේම මස්ලේ මටම කන්න ලැබේවා කියලා සාප කරගත්තා. අහෝ මැරිලා ගිහිල්ලා പ്രേත ලෝක ඉපදිලා තමන්ගෙම ලේ මස් තමන්ම කනෝ පින්නතුනි. ලේ පෙරාගෙන වැටෙනකම්ම කනවා. ඊළඟට මේ ගෙදර හිටිය පුතා දවසක් තමන්ගේ යාළුවන්ට හරියට සැලකුවේ නෑ කියලා මොකද කරන්නේ? පොල්ලක් අරගෙන ඉවරලා අම්මට ගැහුවා. ඒ කරගත්තු අකුසල කර්මයෙන් මොකද වුනේ? പ്രേත ලෝකෙ ගිහිල්ලා උත්පත්තිය ලැබලා ඒ සියලුම දෙනා එහෙම නැත්නම් ඒ දියණිය ඒ තරුණ පුතණුවන්ගේ අතට പ്രേත ලෝකේ ලැබුණ පොල්ලා. ඒ පොල්ලෙන් තමන්ටම ගහගෙන තමන්ම මැරෙනව පින්නතුනි. ඊළඟට මේ ගෙදර හිටිය අර අම්මා මොකද කරන්නේ? දවසක් මේ ගෙදරට ඉතින් දැන් සල්ලි තියෙනවනේ, බිස්නස් කරන කට්ටියනේ. ඒ නිසා නිතරම දුප්පත් මිනිස්සු ඉල්ලගෙන එනවා. ඉල්ලගෙන එනකොට ඉතින් අනේ අපිට දෙන්න මුකුත් නෑ කියලා කියනවා. ඉතින් මේ මිනිස්සු දන්නවා මේ තියාගෙන දෙන්නේ නෑ කියලා ඇවිල්ලා ඉතින් දැවටෙනවා. ඉතින් ඒ වෙලාවේ දවසක් මේ අම්මා කියනවා අපි ඉතින් උඹලට තියාගෙන නොදී ඉන්නවද එහෙම? තියාගෙන නොදී ඉන්නවනම් මගේම අසූචි මටම කන්න ලැබේවා කියලා සාප කරගත්තා. ඇයත් ගිහිල්ලා പ്രേත ලෝක ඉපදිලා අසූචි ගොඩක ඉපදිලා පැය 24ේම කරන්නේ අසූචි කණ එක පින්නතුනි. අර පවුලේ හිටිය ඔක්කොම ගෲප් එක වගේ ගිහිල්ලා പ്രേත ලෝක ඉපදිලා දුක් විඳිනවා. බලන්න අකුසල කර්මවල විපාක පින්නතුනි. ඒවා විපාක දෙනකොට අන්ත අසරණ වෙනවා. අපි දන්නවා දැන් වර්තමානයේ තරුණ තරුණියන් තුලත් ජංගම දුරකථනවල ගෲප් තියෙනවා පින්නතුනි. ඒ ගෲප් වල පැය 24 පුරාම සංසරණය වෙන්නේ පින්නතුනි අසභ්‍ය දර්ශන, අසභ්‍ය දේවල්. එතකොට ඒ ගෲප් එකක 100ක් හිටියොත් මැරිච්ච ගමන් මේ 100ම ගෲප් එකක් විදියට ගිහිල්ලා പ്രേත ලෝක ඉපදිලා මේ විදියටම දුක් විඳිනවා. ඒව කාටවත් වළක්වන්න බෑ පින්නතුනි. ඒ නිසා අන්ත අසරණ වෙනෝ പ്രേත ලෝකෙ ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වුණා. ඒවායේ විපාක ඊ타මත්ම දරුණුයි පින්නතුනි. ඒ වගේන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ අකුසල කර්මවල ස්වභාවය මනාව වටහා ගන්න ඕනේ. අපි පිට කරන එක වචනයක් ඇති පින්නතුනි අපාය ලෝකෙ ගිහිල්ලා උපදින්න. പ്രേත ලෝකෙක ගිහිල්ලා ඉපදින්න. අපි මේ මුවින් කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. මේ එක වචනයක් ඇති පින්නතුනි പ്രേත ලෝකෙට යන්න. එක දියණියක් හිටිය තමන්ගේ වයෝවෘද්ධ පියාණන් වහන්සේ මේ දියණියගේ තුවායෙන් දවසක් මූණ පිහදැම්මා. ඒකට කේන්ති අරගෙන මේ දියණිය මේ පියාණන්ට නොසෑහෙන්න බැන්නා. බැනලා ඒ තාත්තගේ හිත ගොඩාක් රිද්දුව පින්නතුනි. මේ පියාණන් වහන්සේ වචනයක්වත් කිව්වේ නැහැ. ඔක්කොම අහගෙන හිටියා. ඔක්කොම අහගෙන ඉඳලා අවසානයේදී කල්පනා කරනවානේ මුන් පුංචි කාලේ අපි හරියට කුසට ආහාරයක් නැතුව මුන්ට කන්න ටික දීලා
මුං කන දිහා බල්ල ඉවරලා අපි සතුටු වුණා. අපි හරියට වස්ත්‍රයක් ඇන්දේ නැහැ. අපි ඉරිච්ච ඇඳුම් ටික ඇඳගෙන ඉවර වෙලා මුන්ට හොඳ ඇඳුම් දීලා ඉවර වෙලා මුන් හොඳ ඇඳුම් අඳිනවා බලලා අපි සතුටු වුණා. එහෙම කිය නොයෙක් විදියට මේ තාත්තා කල්පනා කරා. පින්නතුනි මේ දියණිය මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? ප්‍රේතියක් වෙලා ඉපදුනේ. තාත්තට ඇනුම් පද කිව්වා. තාත්තට වචන කිව්වා. තාත්තට එරෙව්වා. තාත්තට ගෙරෙව්ව පිප්පුවා. ඔන්න කරගත්තු අකුසල කර්මෙ මැරිච්ච ගමන් ගිහිල්ලා പ്രേත ලෝක ඉපදුනා. නිර්වස්ත්‍රවමයි ඉපදුනේ. අඩුම තරමේ තමන්ගේ විලි වහ ගන්නවත් වස්ත්‍රයක් හම්බුනේ නෑ. බලන්න අකුසල කර්මවල ස්වභාවය. ඕක තමන්ට වෙන්නේ නෑ කියලා කියන්න බෑ පින්නතුනි. තමන්ට වෙන්නේ නෑ කියලා කියන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් අකුසල කර්ම වලින් ගැලවිලා ඉන්න උත්සාහ කරන්න. තමන් අනුන්ට දෙන්නේ යමක්ද ඒ දෙන දේ තමන්ට ලැබෙනව පින්නතුනි. තමන් වෙන කෙනෙක් අපහසුතාවයට පත් කළොත් ඒ විපාක හම්බෙනවා. දවසක් එක පුජ්‍යලයක් හිටිය මිනිස්සෙක් හිටිය. මේ මිනිස්සයා රැකියාවට කළේ ව්‍යාපාරයක් කිරීම. කඩයක් පවත්වාගෙන යාම. ඉතින් කඩයක් පවත්වාගෙන යන අතරේ තමන්ගේ කඩේ ඉස්සරහා මඩවලක් තිබුණා. ඉතින් මඩවල තිබුණ නිසා මොකද කරන්නේ? හරක් කොළුවක් ගෙනල්ලා ඒකත් අලලා දාලා මේ මඩවල හොඳට වැහුවා. ඉතින් මඩවල වහලා ඉවර වෙලා ඉතින් ජීවත් වුණා. දවසක් තමන්ගේ යාළුවත් එක්ක නාන්න ගියා. නාන්න ගිහිල්ලා ඉවර වෙලා තමන්ගේ යාළුව ගොඩට එන්නට කලින් තමන් ගොඩට ඇවිල්ලා අර වතුරේ හිටිය යාළුවගේ ඇඳුම් ටික හැංගුවා. මේ විහිළුවක් නිකලේ පින්නතුනේ. විහිළුවක් කළේ පස්සේ ඇඳුම් ටික දුන්නා. අර ඇඳුම් ටික හංගපු නිසා මොකද උනේ? බූමාටු දෙවියෙක් උනත් නිර්වස්ත්‍රව තමයි හිටියේ පින්නතුනේ. අර කඩපිල ඉස්සරහා තිබුණු මඩවල වහපු එකේ විපාක හැටියට බූමාටු දෙවියෙක් වුණා. ඒ බූමාටු දෙවිය වෙනකොට අර ඇඳුම් විහිළුවට හංගපු එකේ විපාකය නිසා මොකද උනේ? නිර්වස්ත්‍රව තමයි ඉපදුනේ. බලන්න පින්නතුනි අකුසල කර්ම විපාක දෙන විදිය. එනිසා විහිළුවටවත් කිසිම කෙනෙක් අපහසුතාවයට පත් නොකර ඉන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ. හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕනේ. ඒක ඊටාම බිහිසුණු භයානක දෙයක් පින්නතුනි. සංසාරේ මොන ඉරණම් වලට පත් වෙන්න වෙයිද කියලා දන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිටියට අපේ ජීවිතවල අර මං කලින් කිව්වා වගේ මොන අකුසල කර්ම සැඟවිලා තියෙනවද දන්නේ නැහැ. හෙට වෙනකොට අංශභාගෙ හැදෙයිද කියලා මට දන්නේ නැහැ පින්නතුනේ. මට පිළිකාවක් හැදෙයිද කියලා දන්නේ නැහැ පින්නතුනේ. එහෙම නැත්තම් මගේ අතප්පයක් කැඩෙයිද කියලා මම දන්නේ නැහැ පින්නතුනේ. එහෙම නැත්තම් මගේ ඇස් දෙක අන්ධ වෙලා යයිද කියලා දන්නේ නැහැ පින්නතුනේ. එහෙම නැත්තම් මගේ කන් දෙක ඇහෙන්නේ නැතුව යයිද කියලා දන්නේ නැහැ පින්නතුනේ. එච්චරටම භයානකයි මේ සංසාරේ. ඒකයි කියන්නේ මේ ජීවිතය තුළ පුළුවන් තරම් පින් කුසල් වඩන්න කියලා. එහෙන් පින් කුසල් වැඩුවේ නැත්තම් මේ ජීවිතේ අසරණ වුණොත් ඒ අසරණ කමින් ගොඩ ගන්න කිසිම කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා පුළුවන් තරම් හොඳ දේවල්, යහපත් දේවල්, කුසල කර්ම තමන්ගේ ජීවිතය තුළ කරගන්න ඕනේ. මේ දේශනාව අහගෙන ඉන්න හැම කෙනෙක්ගෙම එක ඉල්ලීමක් කරනවා. හැමෝම පුළුවන් හැම නිමේෂයකදීම උදේ හවස බුදුන් වඳින්න ඕනේ. තමන්ට මොන දේ බැරි වෙන්න පුළුවන්. තමන්ට ගිලම්පස ටික තියාගන්න බැරි වෙන්න පුළුවන්. මල් ටිකක් කඩලා තියාගන්න බැරි වෙන්න පුළුවන්.
අඩුම තරමේ පැන් වීදුරුවක් තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ මොකෝත් නැතත් අඩුම තරමේ පසඟ පිහිටුවලවත් තථාගතයන් වහන්සේට උදේ හවස වඳින්න ඕනේ. ওই ලස්සන ජීවිතය තුළ අකුසලයක් බලවත් වුණොත් මම අර කිව්ව විදියට කාට කියන්නද? තමන්ගේ අම්මා තාත්තට කියන්නද? සහෝදර සහෝදරියන්ට කියන්නද? ඒ උදවියට කියලා ඒ වගේන් ගැලවෙන්න බෑ පින්නතුනේ. තමන්ම තමයි ඒ වගේ විපාක විඳින්න ඕනේ. ඒ නිසා මේ දේශනාව අහගෙන ඉද්දී දැන් තමන්ට හිතෙනවා ඇති අනේ මගේ අතින් සොරකම් කෙරිලා ඇති. ඊළඟට ප්‍රාණඝාතය කෙරිලා ඇති. කාමයේ වර්ධවා හැසිරලා ඇති. බොරු කියලා ඇති, කේලම් කියලා ඇති, පරුස වචන කියලා ඇති, හිස් වචන කියලා ඇති. ඒ වගේම සුරාව පානය කරලා ඇති. දැන් ඉතින් කොහෙද අපිට මේ වගේන් ගැලවෙන්න මාර්ගයක්? පින්නතුනේ එහෙම හිතන්න එපා. මේ බුදුදහම ඊ타මත්ම විශේෂ දහමක් පින්නතුනේ. දැන් ඒ ඔක්කොම අමතක කරලා දාන්න ඕනේ. පින්නතුනේ අවුරුදු 55ක් අලුගෝසුකම් කරපු තඹදා ටිකත් තිසරණේ පිහිට ලබල ඉවර වෙලා අදත් දිව්‍ය ලෝකේ සැප සම්පත් ලබනවා. ජීවිත කාලෙටම පිනක් කරගත්තේ නැති චත්තමානවකත් අද දවසේ දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා පින්නතුනේ. එහෙනම් මේ තෙරුවනේ පිහිට ලබනවා කියලා කියන්නේ එච්චරටම විශේෂ දෙයක් පින්නතුනේ. දැන් තියෙන්නේ මේ වැරදි තමන්ගෙන් වුණා කියලා තැවි දැවි ඉන්න එක නෙවෙයි. මේ ඔක්කොම ටික අමතක කරලා දාන්න. මේ එකක්වත් හිතේ තියාගන්න එපා. පසුතැවෙන්න එපා අල්ප මාත්‍රයක්වත්. ඔක්කොම අමතක කරලා දාන්න. ඔක්කොම අමතක කරලා දාලා තිසරණයට හිත පිහිටුවන්න පින්නතුනේ. නම් බුදුන් සරණ යන්න ඕනේ. දහම් සරණ යන්න ඕනේ. සංඝුන් සරණ යන්න ඕනේ. හරියට ඒක උපමාවකින් දේශනා කරන නාගසේන හාමුදුරුවෝ මෙන්න මෙහි විදියට මිලිඳු රජතුමා ඇහුවට පස්සේ හරියට මේ බුද්ධානුස්සතිය වඩනවා කියලා කියන්නේ තිසරණයට ජීවිතේ පූජා කරනවා කියලා කියන්නේ ඒයින් සරණ ලබනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් පින්නතුනි ගල් කැටේ ස්වභාවය තමයි වතුරට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? යට යනවා. දැන් මේ ගල් කැටේ අරගෙන ඉවරලා අපි නැවකින් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? ඕන ගොඩ බිමකට අරගෙන යන්න පුළුවන් වාතාවරණය සැකසෙනවා. ඕන ගොඩ බිමකට අරගෙන යන්න පුළුවන්. හරියට පින්නතුනි තිසරණය සරණ ගියා කියලා කියන්නේ අපිත් හරියට අර නැවට නැග්ග වගේ. තිසරණය නැමැති නෞකාවට නැග්ග වගේ. මූනිච්චාවට නෙවෙයි හරියටම තිසරණය සරණ යන්න ඕන. තිසරණය සරණ ගිහිල්ලා හරියටම පන්සිල් පද 5 හරි 8 සිල් හරි සමාදන් වෙලා රකින්න ඕනි. එහෙම රැක්කොත් පින්නතුනේ ඔබ දිනුම්. හැබැයි ඉස්සර වෙලාම කරන්න ඕනේ මොකද්ද? අර තමන්ගේ අතින් වෙච්ච ඔක්කොම වැරදි ටික අමතක කරලා දාන්න ඕනේ. ඔක්කොම වැරදි අමතක කරලා දාන්න ඕනේ. ඒව එකක්වත් හිතේ තියාගන්න එපා. ඒව එකක්වත් හිතේ තියාගන්න නැතුව ඔක්කොම අමතක කරලා දාලා තමන් තිසරණයේ සරණ යන්න ඕනි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, මහා සංඝ රත්නය කියන මේ තිසරණය සරණ යන්න ඕනි. එහෙම සරණ ගිහිල් ඉවර වෙලා හරියට මේක රැකගෙන ඉන්න උත්සාහවත් වෙන්න ඕනි. හරියට අර තිසරණය නැමැති නැව්කාවට නැග්ග වගේ වෙනවා. ආයි තමන් කොහේවත් අපාය ලෝකයකට, තිරිසන් ලෝකයකට, പ്രേත ලෝකයකට, අසුර ලෝකයකට යන්නේ නැහැ. ඒක එච්චරටම වැදගත් කාරණාවක් පින්නතුනි. අන්නේ විදියට පින්නතුනි තමන්ගේ ජීවිතය කියන එක සකස් කරගන්න ඕනේ.
ඒක එච්චරටම වටිනවා. දැන් බලන්න පින්නතුනි, Tamanට ඒක හරියටම කරගන්න බැරි නම්, ඒක කැඩෙනව නම්, හරියටම තිසරණේ පිහිටන් නැත්තම් Taman එහෙනම් යන්න ඕනි මහා සෑයට. රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කිරි ආහාර පූජාවක් තියලා වන්දනාමාන කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගෙන් මෙතුවක් කල් වෙච්ච වැරදි වලට සමාව ගන්න ඕන. සමාව අරගෙන උන්වහන්සේගේ ඉස්සරහා පොරොන්දු වෙලා මේ වැරදි ආයි කරන්නේ නැහැ කියලා තිසරණේ පිහිටන්න ඕන. පිහිටලා පන්සිල් පද 5 රකින්නවා කියන අදිෂ්ඨාණයෙන් එතනින් පිටත් වෙලා ඉන්න ඕන. එහෙනම් Tamanට ලොකු ශක්තියක්, පන්නරයක්, චිත්ත ධෛර්යයක් ලැබෙනවා පින්නතුනි, සීලය ආරක්ෂා කරගන්න, තිසරණේ ආරක්ෂා කරගන්න. එතනයි රැකවරණේ තියෙන පින්නතුනි. ඒ නිසා මේ කර්ම විග්‍රහය පින්නතුනි බොහෝම ප්‍රබලයි. නිසා මේ කර්ම විග්‍රහය පිළිබඳව නැවත ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය තුළ තියෙන අඩුලුහුඩුකම් සකස් කරගන්න ඕනේ. අඩුලුහුඩුකම් සකස් කරගනිමින් තමන්ගේ ජීවිතේ බබළුවා ගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ බබළුවා ගනිමින් තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න ඕනේ, හැඩ කරගන්න ඕනේ. තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් කියන මේ ద్వාරත්‍රයෙන්ම අකුසලයක් වෙන්න ඉඩ තියන්න එපා. මේ කාරණාවත් කියන්නම්. බරපතලම අකුසල කර්ම රැස් වෙන්නේ පින්නතුනි සිතින්. අපි සිතින්, කයින්, වචනයෙන් අකුසල කර්ම රැස් කරනවා. බරපතලම අකුසල කර්ම රැස් කරන්නේ හිතින්. එක මෙහිමයි වෙන්නේ. දැන් පාරේ යනකොට උපමාවක් ඇටියට කිව්වොත් තරහකාරයෙක් හම්බ වෙනවා. ඔය ඇත්ත හිතනවා අනේ මේ මිනිස්සු මේ යන ගමන්වත් හැප්පිලාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන යනවා. එහෙම යනකොට අර මිනිස්සයා බැරි වෙලාවත් Taman මුකුත් කරන්නේ, Taman ගෙදර යනවා, අර මිනිස්සයා හැප්පිලා මැරෙනවා. එහෙ මිනිස්සයා හැප්පිලා මැරෙනකොටම ගෙදර මම දන්නේවත් නෑ මේ මිනිස්සයා හැප්පෙනවා කියලා. අර හිතපු හිතවිල්ල නිසා මට මනුස්ස ඝාතන, ප්‍රාණඝාතය සිද්ධ වෙනවා පින්නතුනි. ඒ නිසා බරපතලයි අකුසල කර්ම. ඒ නිසා මේ සිතින්, කයින්, වචනයෙන් කියන මේ ద్వාරත්‍රයෙන්ම අකුසලයක් වෙන්න දෙන්න එපා. ඒ නිසා හැම කෙනෙක්ම මේ දහම් කාරණාවන් වලට අනුව තමන්ගේ ජීවිත හැඩගස්සා ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා හැම දිනාටම සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තරු ටීවී අපේ පන්සල YouTube නාලිකාවේ විකාශනය වන මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ ලෙබනන් රටේ සේවය කරන හේමා ගෝවින්න මෙනවිය විසින්. ඔවුන්ගේ අරමුණු හැටියට සඳහන් කරලා තිබෙනවා ඕවිටගම මීගොඩ පදිංචිව සිට මීට වසර 6කට පෙර මිය පරලොව සැපත් එමානෝනා ආදරණීය මෑණියන්ට සහ මීට වසර 35කට පෙර මිය පරලොව යන්ට යෙදුණු ජී සුරබියෙල් ඉස්කෝලේ මහතා ඇතුළු මිය පරලොව යන්ට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෙබනන් රටේ සේවය කරන හේමා ගෝවින්න මෙනවියට ඇයගේ කටයුතු සාර්ථක කර ගැනීමටත් පවුලේ සියලුම දෙනාට සෙත් පැතීමටත් දේශකයාණන් වහන්සේට ඒ වගේම ලෝපුරා කොවිඩ් රෝගයෙන් පෙළෙන සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම කියන අරමුණුත් මුදුන්පත් කරගෙනයි මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වය දරන්නේ. සාදු වන්දනා පෙදි පින් සිත් පෞනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපි
මේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි